අපි ඉස්සර කොටසෙන් කතා කරේ පරිසර දූෂණයේ ඍජු බව ගැන. අපි අද කතා කරනවා පරිසර දූෂණයේ වක්‍ර බව ගැන. අපි එකින් එක පැහැදිලි කිරීම කරන්න. එකක් තමයි ජීවීන්ට වාසස්ථාන නැති වීම. අපි දන්නවා පරිසරයේ දූෂණය කියන්නේම පරිසරය තුළ ජීවීන්ට පැවතීමට නොහැකි විදිහට පරිසර වෙනස් වෙනවා. එතකොට ජීවීන්ට වාසස්ථාන නැති වෙනවා. දැන් මේ වාසස්ථාන නැති වුණාම ඇති වෙන ගැටලු තොගයක් ඇති වෙනවා. උදාහරණයක් අපි සරලව ගමු ලංකාවේ දැනට පවතින එක. අපි දන්නවා වනාන්තර ප්‍රමාණය එන්න අඩු වෙගෙන යනවා. ඒ අඩු වෙගෙන යෑමේදී විශේෂයෙන් අලි වගේ සතුන්ට ඔවුන්ගේ වාසස්ථාන නැති වෙලා යනවා. වාසස්ථාන නැති වුණාම කොහෙන්නේ? ඔවුන් මේ වාසස්ථාන නැවත සොයාගෙන ඒ ගම්බිම් වලට පැමිණීමෙන් විශාල හානියක් සිදු වෙනවා මිනිසුන්ට සහ නේ අනිත් අයටත් එක්කම. එතකොට මතක තියාගන්න ජීවිත වාසස්ථාන නැතිවීම මේ පරිසර දූෂණයේ තියෙන වක්‍ර බලපෑම. එහෙනම් අලි විතරක් නෙමෙයි බොහෝ සතුන්ට බොහෝ ජීවීන්ට වාසස්ථාන නැතිනවා පරිසර දූෂණය වුණා. මේක අපි කතා කරා ඒ තමයි අම්ලවැසි වලදී. අපි දන්නවා කාන්තාර කරන්නේ. ඒ කියන්නේ අම්ලවැසි ඇති වුණාම ප්‍රධාන වශයෙන් අපි දන්නවා වනාන්තර විනාශය. ඒතකොට කාන්තාර බවටපත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සාකව පළදා වැඩි වෙනවා. සාකව පළදා වැඩි වුණොත් අපි කොහොමද ඕසෝන් ස්තරය හානි වුණාමත් වෙනවා. එහෙනම් මෙන්න මේ කාරණා මොකද පරිසර දූෂණයෙන් අපිට ඇතිවන තත්ත්වය. තව එකක් තමයි නිර්විතහ සාමූහික පරිසරයේ හායනේ. අපි දන්නවා ඒක සිද්ධ වෙන ක්‍රම කීපයක්ම තියෙනවා. ඒ තමයි අම්ලවැසි ඇති වුණාමත් අපි කිව්ව මොකද්ද? ස්වාභාවිකව තියෙන කොර වගේවත් විනාශ වෙනවා. අපි නිර්මාණය කරපු ලෝහමේ ඉදිකිරීම විනාශ වෙනවා. ඒ වගේම ඒ හැම පියවරකම මොකදනේ ස්වාභාවික පරිසරයත් කෘත්‍රිම පරිසරයත් අපි හදපු පරිසරය දෙකම පරිසර දූෂණ නිසා විනාශ වෙනවා. ඊළඟ එක තමයි සෞඛ්‍ය උපද්‍රව ඇතිවීම. දැන් ඒ මොකද්ද? අපි දන්නවා පරිසරයේ දූෂණය වුණාම පරිසරයේ හරි පැවැත්මක් නැති වුණාම අපිට ඇති වෙනවා බෝන රෝග. උදාහරණයක් ඩෙන්ගු, මැලේරියා, නේ? බෝන රෝග ඇති. ඒ වගේම අපි පරිසරයේ දූෂණය වුණාම පරිසරයෙන් අපිට ලැබෙන්නේ අහිතකර දේවල්. බැරගෝහ දේවල් නේ. නැත්නම් අහිතකර වායු වෙන්න පුළුවන්. ඒක තුල අපි ඇති වෙනවා බෝන නොවන රෝග. අපි ගමු දියවැඩියාව නේ, ශ්වසන රෝග නේ. ඒ වගේ බෝන නොවන රෝග තියෙනවා වර්තමානයේ තියෙනනේ. අද රුධිර පීඩනය නේ, විශාල ප්‍රමාණයක් හෘදයාබාධ, බබළු අපහසුතා නේ. විශාල ප්‍රමාණයක් තියෙනවා මොකද? සෞඛ්‍ය උපද්‍රව පරිසර දූෂණය වීමෙන්. ඊළඟ තමයි ජෛව විවිධත්වයේ අඩු වීම. අපි දන්නවා ජෛව විවිධත්වය හරිය වැදගත් පරිසර සමතුලිතතාවයට. අර ආහාර ජාල වල පැහැදිලි කරා ආහාර ජාලයක් තුළ අපි දන්නවා එක ජීවියාට යැපෙන්න ක්‍රම කීපයක් පවතිනවා. ඒතර අපි කිව්වා මේ ජාලයේ යම්කිසි ජීවි ටිකක් නැතුවොත් එහෙම එක ජීවියෙකුට යැපෙන්න තියෙන ආහාර විනාශ වීමක් සිදු වෙනවා. එහෙනම් ජෛව විවිධත්වය නැති වෙනවා කියන්නේ එකක් තමයි පරිසරයේ ජීවීන් අතර විශාල ගැටීම් ටිකක් ඇති වෙනවා. ඒ වගේම පරිසරයේ සුන්දරත්වය නැති වෙනවා. නේ? විවිධත්වය තියෙනවා කියන්නේ පරිසර සුන්දරයි. එහෙනම් මතක තියාගන්න පරිසර දූෂණයෙන් ඇති වෙන එක දෙයක් තමයි ජෛව විවිධත්වය අඩු වීම. ඊළඟ තමයි ආක්‍රමණික විශේෂ ඇතිවීම. අපි දන්නවා පරිසරය වෙනස් වීම නිසා ඒ පරිසරයේ උචිත නොවන සහ සතුන් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ලංකාවේ වර්තමානයේ තියෙනවා යෝධ නිදුකුම්බා ශාකයක් ඔය මහවැලි ප්‍රදේශයේ. මේ ඔය මහවැලි ඉදිකිරීම වලට කියන්නේ අන්ත්‍රොපකරණ වල තිබුණු පස් එක්ක තිබුණු නිදුකුම්බා බීජ වර්ගයක් පැලවලා ගන්න ඒවා ලංකාවේ තියෙන ඒවා නෙමෙයි. ඒ කියන්නේ විශාල නිදුකුම්බ වර්ගයක්. ඒක ලොකුවට වැවෙනවා. දැනට මොකද කරන්නේ? ඒක අපිට ආක්‍රමණික ශාකයක් ලෙස ලංකාවේ වේගෙන් පැතිරෙගෙන යනවා. එතකොට ඒක පවතින ශාකට හානි වෙනවා. ඒ වගේම අපිට තව ඇති වෙන පුළුවන් දේවල් තමයි ගොඩක් දුරට අපි විසිතුරු මසුන් නැති කරනවා. ඒ ඇති කරන විසිතුරු මසුන් අපි මොකද කරන්නේ? සමහරකට ඇලදොවට මුදා හැරීම සිදු කරන්න පුළුවන්. එතකොට සමහර විට ඒ වෙනකොට ඇලේදොලේ හිටපු ස්වාභාවික පරිසරයට උචිත ජීවීන් ආක්‍රමණය කළා අර මසුන් වර්ග බෝවීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ පරිසර පද්ධතියට ඒ තුගණයට ඒක බල පානවා. ඊළඟ තමයි ආර්ථික හානිය. අපි දන්නවනේ පරිසර දූෂණ වුණාම ආර්ථික හානිය වෙනවා. මොකද අපි නැවත පරිසරය යථාර්ථයට පත් කර ගන්න ඕනේ. ඒ වගේම අපිට පරිසර දූෂණයෙන් මොකක් නැහැ අපේ පරිසරය විනාශ වෙනවා. එහෙනම් එතකොට අපි නැවත යථාර්ථයට පත් කර ගන්න නැත්නම් අපේ සෞඛ්‍ය නැවත මුලතට පත් කර ගන්න විශාල වියදමක් කරන්න සිදුවෙනවා. ඒකට කියන්නේ මොකද? අපිට ආර්ථික හානිය. මේ කීපෙදුත් අපි කිව්වා මේ ආර්ථික හානිය වෙන විදිහට නේ.
මේ කිවි නිර්මිත පස්සේ ආයෙත් එහෙනම් මෙන්න වක්‍ර බලපෑම් ටික. අපි කතා කරනවා මිනිසාගේ ජීවන රටාව වෙනස් වෙලා තියෙන්නේ. ඒ වෙනස් වීමෙන් අපිට විශේෂයෙන්ම බෝනවන රෝග විශාල ප්‍රමාණයක් අපිට ඇති වෙමින් පවතිනවා ඇති වෙලා තියෙනවා. අපි ඒක ගැන කතා කරන ඉගෙන පියවරේ අපි ඉස්සර කතා කරනවා ඇයි අපේ ජීවන රටාව වෙනස් වෙන්නේ? ඇයි අතීතයට වඩා වර්තමානයේ අපේ ජීවන රටාව වෙනස් වෙලා තියෙන්නේ? මේ කාරණා ටික තමයි. එකක් කාර්මීකරණය. ඒ කියන්නේ මිනිසා අධි පරිභෝජනයක් කරනවා අඩු කාලයක් තුළ. ඒ කියන්නේ ජීවත් වන කාලයේ තුළ විශාල පරිභෝජනයක් කරනවා. ශක්තිය හා ද්‍රව්‍ය. එතකොට ශක්තිය හා ද්‍රව්‍ය අපි විශාල පරිභෝජනයක් කරනවා නම් ඒ පරිභෝජනයේට අපිට මෙවලම් අවශ්‍යයි. එහෙනම් මේ මෙවලම් අවශ්‍ය නම් මේ මෙවලම් හදන්න අපිට කාර්මීකරණය ඕන. එහෙනම් අපේ ජීවන රටාව වෙනස් වීමට බලපාන ප්‍රධාන එකක් තමයි කාර්මීකරණ. යන්ත්‍රෝපකරණ භාවිතය වැඩි වීම. නේ? අපි යාන වාහන භාවිත කරනවා, විවිධ මෙවලම් භාවිත කරනවා. එහෙනම් මෙන්න මේ කාර්මීකරණය කියන එක. ඒ කියන්නේ අපි යම්කිසි වැඩ කොටසක් කරගන්න අපි යන්ත්‍රෝපකරණ භාවිත කිරීම අපේ ජීවන රටාව වෙනස් වීම. සරල උදාහරණයක් ගමුකෝ. අපි ඈත අතීතයේ යම්කිසි ඉදිකිරීම වලදී භාවිත කරන මිනිස්සුන් දැන් වර්තමානයේ ඉදිකිරීම වල වැඩිපුරම භාවිත කරන යන්ත්‍රෝපකරණ JCB මේවා නේ විවිධ යන්ත්‍රෝපකරණ භාවිත කරන. එහෙනම් අන්න අපි කාර්මීකරණය වෙනවා යන්ත්‍රෝපකරණ භාවිතය වැඩි වෙනවා. ඒක අපේ ජීවන රටාවට බලපානවා. නාගරිකකරණය. ඒ මොකද්ද? නාගරිකකරණය කියන්නේ වැඩි පහසුකම් තියෙන ප්‍රදේශ තුළ වැඩි ජනගහනයක් එකතු වීම. මිනිස්සු හැමතිස්සෙම වැඩි පහසුකම් තියෙන ප්‍රදේශ තුළ මිනිස්සුගේ ප්‍රධාන අවශ්‍යතාවයන් වැඩිපුර ඉෂ්ට කර දෙන ප්‍රදේශ වලට ජනයා ඒක රාශී වෙනවා. ඕකට අපි කියනවා නාගරිකකරණය. ඒකත් අපේ ජීවන රටාව වෙනස් වෙන සිද්ධ වෙනවා. ගමේ ඉන්න පුද්ගලයෙකුට කරන්න තියෙන කාර්යභාරයට වඩා නාගරිකකරණය වෙච්ච පුද්ගලයෙකුට කරන්න තියෙන කාර්යභාරය වැඩි. එතකොට ඒ වගේම නාගරිකකරණය වීම නිසා පරිසරයේ සිදුවන හානියක් වැඩි. මේ සියලු කාරණා නිසා මිනිසාගේ ජීවන රටාව වෙනස් වෙලා තියෙන නාගරිකකරණය. ඊළඟට වාණිජ කෘෂිකරණය. අපි දන්නවා අතීතයේ මිනිස්සු වගා කටයුතු කවුරුත්ම කරා. ඒ කියන්නේ සියලු මිනිස්සු ගොවියෝ. ඒ අය ගොවිතැන් කරේ තමන්ගේ එදිනෙදා අවශ්‍ය ආහාර ප්‍රමාණය සොයා ගැනීම. අතිරික්තය තමයි භාණ්ඩ භූමාරුවට භාවිත කරන්නේ. හැබැයි වර්තමානයේ උන්ට එහෙම නෑ. විවිධ රැකියාවල ශ්‍රම විභාජනයක විවිධ මිනිස්සු වැඩ කරනවා. ඒතකොට ගොවිතැන් කරන්න යම් කිසි පිරිසක් ඉන්නවා. ඒ අය මොකද කරන්න ඕනේ? එතකොට අර අනිත් අයට එක්ක වගා කටයුතු කරනවා. ඒ කියන්නේ ඒ අය මුදල් පරමාර්ථයෙන් වගා කටයුතු කර යුතුයි. එහෙනම් අන්න ඒකට අපි කියනවා වාණිජ කෘෂිකරණය. ඒක විශාල භූමි ප්‍රමාණයක් අරගෙන වගා කටයුතු කරනවා. එහෙම කරනකොට විවිධ පාරිසරික ගැටලු ඇති වෙනවා. ඒ වගේම මිනිසුන්ගේ ජීවන රටාවට එක ඍජුව බලපාන දෙයක් වාණිජ කෘෂිකරණය. ඒ කියන්නේ ආර්ථික ලාභ ප්‍රයෝජනීය සඳහාම කෘෂිකරණය කිරීම. බහුල හා විවිධ ලෙස ද්‍රව්‍ය හා ශක්ති භාවිතය. මම මුල් එකේ කිව්වනේ මේ හැම පියවරකම මේක බලපානවා. ඒ කියන්නේ මිනිස්සු ජීවත් වෙන යම්කිසි කාල සීමාවක් තුළදී වැඩි පරිභෝජනයක් කරනවා. දැන් නිකන් හිතන්න අපි පයින් නම් යන්න දුන්නේ සිරිපාදෙට ජීවත් වන කාල සීමාව තුළදී සිරිපාද ගමනක් හෝ දෙකක් යන්න පුළුවන්. හැබැයි අපි දැන් දන්නවා අපිට පුළුවන් යාන වාහන තියෙනවා නේ. ඒ වගේම සිරිපාදේ යන්න පහසුකම් හදලා තියෙනවා. ඒ නිසා ජීවිත කාලය තුළදී සිරිපාදේ යන ගමන උනත් යන්න පුළුවන් විශාල වාර ගණනක්. එතකොට මම මේ පෙන්නුනේ මිනිසා විසින් හැම දෙයක්ම විශාල පරිභෝජනයක් කරනවා. හැම දෙයක්ම පරිභෝජනය කරනවා. උදාහරණයක් ලංකාවේ ඉන්න මිනිස්සයා තා පැය කිහිපකින් ඇමරිකාට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ඒකට ගුවන් යානයක් බයද? ඒ කියන්නේ අපි ද්‍රව්‍ය හා ශක්තිය විශාල ලෙස භාවිතයකට ගන්නවා. ඒ කියන්නේ අපේ ජීවන රටාව වෙනස් වෙන්න එක හේතුවක් තමයි බහුල ලෙස නැත්නම් විවිධ ලෙස ද්‍රව්‍ය හා ශක්තිය පරිභෝජනය කිරීම. එහෙනම් මිනිසාගේ ජීවන රටාව වෙනස් වීමට බලපාන සාධක තමයි මේවා. හරි. අපි කතා කරනවා ජීවන රටාව වෙනස් වීමෙන් අපිට ඇතිවන බෝ නොවන රෝග. ඒ රෝග වලින් අපි මම මේ පහළින් උදාහරණ කතා කරනවා මේක ගැන වැඩිපුර කතා කරන්න ඕන නිසා. එකක් තමයි ඇසේ සුද ඇතිවීම. ඇසේ සුද ඇතිවීම අපි දන්නවා
ඕසෝන් ස්තරය හානිය සිදු වෙනවා. විශේෂයෙන් මේක වෙන්නේ ඇහි තියෙන කාර්යයේ ප්‍රෝටීන වෙනස් වීම. તો මේක බහුලව දැනට දක්නන ගැබෙන බෝනෝන රෝගයක් අපේ ජීවන රටාව වෙනස් වීමෙන් ඇතිවෙච්ච දේ. සහ පරිසර දූෂණයෙන් ඇතිවෙච්ච දේ. ગેස්ට්‍රයිටිස් මේක තනි කරම පරිසර දූෂණයට නෙමෙයි බලපාන්නේ මේක ඇති වෙන්නේ අපේ ජීවන රටාව වෙනස් වීමෙන්. ඒ කියන්නේ අපි දන්නවා ආමාශයේ අධික ආමුවික ගතිය. අධික ආමුවික ගතිය. ඒ අධික ආමුවික ගතිය ඇති වෙන පුළුවන් අපි ගන්න ආහාරයේ වැරද්දක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අධික තෙල් සහිත මිරිස් සහිත ආහාර. ඊට අමතරව අපේ මානසික ආතතිය වෙන්න පුළුවන්. විශේෂයෙන් බලපානවා මානසික ආතතිය. එහෙනම් ඔය කාරණා නිසා يعني අපේ ජීවන රටාව වෙනස් වීම නිසා ඇති වෙන රෝගයක් තමයි ગેස්ට්‍රයිටිස්. ඊළඟට තමයි හතිය. ඒ කියන්නේ පෙනහළු සම්බන්ධ කියන්නේ පෙනහළු තියෙන ශාසනායුකා තුල නැත්නම් ශාසනායක ඉදිමීම හරි ඒ තුල මොනවා හරි දව තැම්පත් වීමෙන් සේස්මගේ නිවීමෙන් එතකොට ඒ බටවලින් වාතයේ ඇදලා ගැනීමේ තියෙන හැකියාව අඩු වෙනවා. එතකොට අපිට බොහොම අපහසුයෙන් තමයි හුස්ම ගන්න. ඒකට අපි කියනවා හතිය. ඊළඟට තමයි පෙනහැලි රෝග. දැන් අපි වර්තමානයේ අපි කතා කරන කොරෝනා පෙනහැලි සම්බන්ධයක් පෙනහැලි වල ගර්භ සහ ශ්වාසනාල හරියට ක්‍රියාකාරීත්වය තියෙනවා. හේතුව නිකන් කල්පනා කරන අපේ ජීවත් වීම අත්‍යවශ්‍ය දෙයක් තමයි ඔක්සිජන් වායුව. ඒ වගේම අත්‍යවශ්‍ය දෙයක් තමයි අපේ ශරීරයේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම. මේ දෙකම කරන එකම එක්කෙනා පෙනහැලි. ඒ තමයි පෙනහැලි හරි හොඳ තත්යක තිබී යුතුයි. එතකොට ඒවා පරිසරයේ තියෙන විස දුම් නිසා, දුම් පානය නිසා, වෙනත් විස රසායන ද්‍රව්‍ය නිසා අපේ පෙනහැලිව තියෙන ගර්භ විශාල ප්‍රමාණයක් ගන්න හිතා මේ අනිශ්චිත මට්ටමේ තියෙන එක ඒව විනාශ වෙනවා. දැන් මේ රෝගෙන් වෙන්නේ අපි දන්නවා කොවිඩ් වලදී මෙහෙම බලපෑමක් තමයි වෙන්නේ. එහෙනම් ඒ නිසා විශේෂ කොවිඩ් රෝගයට මොකද මෙන්න මේව හොඳ තත්ත්වයේ තියෙන්න ඕන. මේවා දුබල අයට මොකද මේ ආසාදනය ඇති වෙන හානිය නැත්නම් මරණය පවා ඇති වෙන හැකියාව වැඩි. එහෙනම් පෙනහැලි සම්බන්ධ රෝග තියෙනවා කියන්නේ ඒක ඒකම හොඳ කාරණාවනේ මේ කියන සෞඛ්‍ය තත්ත්වයට එක්ක. ඊළඟ දියවැඩියා අපි දන්නවා අපේ ශරීරයේ ලැබෙන ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කරන ඉන්සුලින් හෝමෝන. නමුත් අපි අධික ලෙස පිස්ටේසයිත ආහාර ගන්න ඕන නේ. ශරීරයේ නිරන්තරයෙන් විශාල සීනි ප්‍රමාණයක් ඇඟට ඇතුල් වෙනවා නම් නේ. පිස්ටේ ගත්තත් තියෙන ග්ලූකෝස් බවටපත් වෙන එකනේ. එතකොට අර ඉන්සුලින් වලට ඒ විදිහේ ක්‍රියා කිරීමේ හැකියාව නැති වෙනවා. ඊට අමතරව අපිට ප්‍රවේණික ලක්ෂණයක් වශයෙන් දියවැඩියා රෝගයේ තියෙනවා නම් ඒ අයගේ කොහොමද ඔය ඉන්සුලින් සාවේ වෙන්නේ හැකියාව අඩු වෙන්න පුළුවන්. එහෙම නැතුව තව වෙන්න පුළුවන් තමයි ලැංගහන් දීපිකාවල තියෙන අර ඇල්පසයි වල තියෙන අඩුපාඩුවක් වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ දියවැඩියාව කියන්නේ අපේ ජීවන රටාව වෙනස් වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයක්. එතකොට මම ඊළඟට තමයි නිදාංගත වකුගඩු රෝගය. මම මේ ගැන වැඩිපුර කතා කරනවා මෙන්න මේ ටික අයින් කළා. හරි. අපි ඊට පස්සේ කතා කරනවා වකුගඩු රෝග සම්බන්ධයෙන්. දැන් ජීවන රටාව වෙනස් වීම නිසා ඇතිවන රෝග වලට අපි වකුගඩු රෝග කතා කරනවා. වකුගඩු රෝග අපි කතා කරන වර්ග තුනක් තියෙනවා. ත්‍රිවිධ වකුගඩු රෝගය, කාලීන වකුගඩු රෝගය, සහ නිදාංගත වකුගඩු රෝගය. මම මේක පසුව කතා කරනවා. මේ දෙක තමයි. ත්‍රිවිධ වකුගඩු රෝගය කියන්නේ වකුගඩුව తాවකාලිකව අප්‍රිය. මේක නම් ප්‍රතිකාර කරගත්තොත් නැවත මූල තත්ත්වයටපත් වෙන්න පුළුවන්. කාලීන වකුගඩු රෝගයේදී මොකද වෙන්නේ? වකුගඩුව අක්‍රිය තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ කාලීන වකුගඩු රෝගය කියන්නේ අපිට ඒක වකුගඩුව ඉවත් කරන්න සිද්ධ වෙනවා. නැත්නම් වකුගඩු බද්ධ කරන්න සිද්ධ වෙනවා. මොකද වකුගඩු දෙකක් තියෙන නිසා අපිට පුළුවන් එක වකුගඩුකින් ජීවත් වෙන්න. එතකොට වකුගඩු දෙකම අක්‍රිය වෙලා තියෙනවා නම් අපිට සිද්ධ වෙනවා වෙනත් කෙනෙක්ගෙන් වකුගඩුව බද්ධ කරගන්න. එහෙනම් බද්ධ කරලා ජීවත් වෙන්න පුළුවන්. මොකද ඕන කෙනෙකුට වකුගඩු එකකින් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ජීවන රටාවක්. ඒ කියන්නේ අර කම්කරුවෙක් වගේ විශාල වැඩ ප්‍රමාණයක් ගන්න බෑ වකුගඩු එකකින්. දැන් මම පොඩ්ඩක් කතා කරනවා මේ වකුගඩු කොහොමද අකාර මරණ වෙන්නේ? අකරණීය වීමට හේතු. දැන් මේ කතා කරන්න හදන්නේ කොහොමද විශේෂයෙන් කාලීන වකුගඩු රෝගේ ඇති වෙන්න පුළුවන්. එකක් තමයි දීර්ඝකාලීන දියවැඩියාව. අපි දන්නවා දියවැඩියාව කියන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වීම. අපි දන්නවා රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා කියන්නේ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ හරියට. එතකොට සෛල වලට අනිකුත් ද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ හරියට. එතකොට සෛල මිය යන පටන් ගන්නවා. එතකොට වකුගඩුව කියන්නේ අපි දන්නවා අපේ ශරීරයේ තියෙන අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රධානම
ඉන්ද්‍රිය. ඒතර වක්කඩු ඉඳලා අපේ ශරීරයේ තියෙන බොහෝ අපද්‍රව්‍ය ටික අයින් කරනවා. ඒතර අර නගරයක නගර සභාවෙන් කුණු අයින් කරන්න ඉති වගේ වැඩක් නේ. එතකොට මොකක් නෑ මුළු නගරෙම ගඳ ගහන පටන් ගන්නවා. ඒ වගේ වකුගඩුව නරක් වෙන්න පුළුවන් දෙයක් තමයි වකුගඩුව නරක් වුණාම ඉතින් ඉවත් වෙන අමාරු වකුගඩුව නරක් වෙන්න පුළුවන් එක දෙයක් තමයි දියවැඩියාම. ඊළඟ තමයි අධිරුධිර පීඩනය. අධිරුධිර පීඩනය කියන්නේ රුධිරයේ වැඩි පීඩනයේ ක්‍රියාත්මක වීම. වැඩි පීඩනයේ ක්‍රියාත්මක වුණාම අපි දන්නවා එකක් හෘදයාබාධය තියෙන එක වැඩි. ඒ වගේම මේ අධිරුධිර පීඩන නිසා වකුගඩුවේ අර කේශනායක කෙලවරක් වලට වැඩි පීඩනයෙන් ක්‍රියාත්මක නිසා වකුගඩුවට සිදුවන හානියක් උපරිමයි. එහෙනම් මෙන්න මේ වගේ රෝග විශේෂයෙන් සිද්ධ භාවිත වෙනවා අපේ වකුගඩු අකරණීය වෙන්න. ඊළඟ තමයි නිරන්තරයෙන් මුත්‍රා ආසාදනය. ඒ කියන්නේ නිරන්තරයෙන්ම මුත්‍රා ආසාදනය කියන්නේ විස බීජ ඇතිවීමේ හැකියාව වැඩි. අපි දන්නවා වකුගඩුව වත සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය මතම වකුගඩුව අක්වීමේ හැකියාව තියෙනවා. එහෙනම් නිරන්තරයෙන් මුත්‍රා ආසාදනය වෙනවා නම් අපි ප්‍රතිකාර අරගෙන ඒ අවසන් කරගත යුතුයි. නැත්නම් අපිට වකුගඩුව අපරණීය තත්ත්වයටපත් වෙන්න හැකියාව තියෙනවා. ඊට තමයි මුත්‍රාශය ගල් ඇති. අපි දන්නවා අපි ගන්න ආහාරයේ තියෙන නොයෙකුත් ද්‍රවණ වර්ග ඔය උදාහරණයක් ඔක්සලේට් අම්ලහා කැල්සියම් එක්ක එකතු වෙලා කැල්සියම් ඔක්සලේට් කියලා ලවණයක් හැදෙනවා. මේ ලවණය ජලයේ වෙන්නේ නැති නිසා මුත්‍ර නාගවලදී නැත්නම් අර රුක්කාණු නාගවලදී එකතු වෙලා ඒක ස්පටික වලටපත් වෙන බව තමයි මුත්‍ර ගල් කියලා අපි කියන්නේ. ඉතින් ඒව වළක්ව ගන්න නම් අපිට තියෙන හොඳම ක්‍රමය තමයි හැකි තරම් ජලය පානය කිරීම. මොකද ජලය වැඩිපුර ගත්තා පස්සේ වකුගඩුව තුළ මේ ගල නිර්මාණය වීමට කාලය ලැබෙන්නේ නැහැ. මොකද කල් වෙලා ඉවත් වෙන නිසා. ඒතකොට මුත්‍ර ගල සැදෙලා තියෙනවා කියන්නේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය නැති වෙනවා. එතකොට වකුගඩුව අකරණීය තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඊළඟට මුත්‍ර මාර්ගයේ ඇති වෙන විස බීජ ආසාදනය. ඒ කියන්නේ මුත්‍ර මාර්ගයේ මම මේකෙදි කියවෙන්නේ ඒක නෑ. මුත්‍ර මාර්ගයෙන් අපි දන්නවා විස බීජ ඇති වෙන හැකියාව තියෙනවා. ඒතර විස බීජ ඇති වුණොත් එහෙම වකුගඩුවට ගිහිල්ලා වකුගඩුවට ක්‍රියාත්මක ළමක් නැහැ. වකුගඩුව අක්ෂේ කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට විස ශරීරගත වීම. ඒ කියන්නේ විස ශරීරගත වීම කියන්නේ අපි දන්නවා සර්ප විස. අපි දන්නවා සර්පේ කෂ්ට කරාම ප්‍රධානසේ වකුගඩුවට බලපෑමක් ඇති වෙනවා. ඊට අමතරව බඹර දෙබර වගේ ඒවා නැත්නම් කුසි රසායන ද්‍රව්‍ය ඇති වෙනවා. ඊට අමතරව මේක සඳහන් නොවුණා වකුගඩුව අකරණීය තත්ත්වයටපත් වෙනපත් තව ක්‍රමයක් තමයි අපි කිසියම් ඖෂධ වර්ගයක් දීර්ඝ කාලීනව භාවිතයේදී. මොකද වකුගඩුවෙන් තමයි අපි ගන්න ඖෂධයේ තියෙන අනවශ්‍ය කොටස් ටික අයින් කරන්නේ. මේක දීර්ඝ කාලීනව භාවිතය වුණාම සිද්ධ වෙන්නේ වකුගඩුවට හානි වෙනවා. ඕකම තමයි වෙන්නේ අධික ලෙස මත්පැන් භාවිතයෙන් වෙන්නේ ඕකම තමයි. එහෙනම් මෙන්න මේ කතා කරේ මේ වකුගඩු ක්‍රියාකාරීත්වය නැතිවීමට මේ වගේ රෝගී ඇති නැත්නම් කාලීන වකුගඩු රෝගී ඇතිවීමට බලපාන හේතු. අපි ඊළඟ කතා කරනවා නිදාගත වකුගඩු රෝගයේ සම්බන්ධයෙන්. හරි. අපි කතා කරනවා නිදාගත වකුගඩු රෝගයේ සම්බන්ධයෙන්. දැන් මේ ත්‍රිවිධ වකුගඩු රෝගයේ කාලීන වකුගඩු රෝගය අපි කතා කරන්නේ. ඒවට අපි හේතු කතා ගන්න. ඔය කිසිදු හේතුවක් නැතුව නිදාගත වකුගඩු රෝගය වෙන්න පුළුවන්. දැන් අපි ඒකයි මේකට විශේෂත්වයක් දීලා තියෙන්නේ. මේක ටිකක් අර රෝගවලට වඩා ටිකක් භයානකයි. ඒ කියන්නේ අර කිව්ව කිසිදු හේතුවක් නොමැතිව. ඒ වගේම මේක අපි දක්න ගැබෙන්නේ කුසිකාර්මික රජ රට විදේශේ. ඉතින් අපි පේපර් අතහා තියෙනවා. දැන් අපි විදානසෙන් මේකට අපි හේතු ලෙස හිතන් ඉන්නේ වැඩිපුරම හේතු වෙන්නේ කටින ජලය. දැන් ලවණ අධික ජලය. ඒක නිසානේ ඒ පදාර්ථ වලට අපි කතා කරනකොට කියනවා විශේෂයෙන්ම ඒ අය ලවණ අඩු ජලය පානය කළ යුතුයි. හැබැයි නිශ්චිතව මේකට හේතුවක් හොයාගෙන නැහැ. ඒ නිසා මේකට විවිධ හේතු කියනවා. එකක් තමයි සැක කරනවා ඒ ප්‍රදේශවල වැව්වල තියෙන හරිත ඇල්ගි වල නැත්නම් නිරාහත ඇල්ගි වල නිකුත් කරන විස රසායනික ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. සැක කරනවා. ඒ වගේම වෙන්න පුළුවන් තව කුසි රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිත කරන ප්‍රදේශ නිසා ඒ කුසි රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම වෙන්න පුළුවන්. මොකද අපේ ගොවිතැන් කරන මහත්තුරු ඒවා ඒ තරම් විද්‍යානුකූලව නෙමෙයි භාවිත කරන්නේ. එතන සමින් ඇතුළු වීම මුඛයෙන් ඇතුළු වීම වෙන්න පුළුවන්. ඒකට ඒවා ආවරණය කරගෙනද මේවා භාවිත කරන්න කියන ගැටලු තියෙනවා. ඒ වගේම බැරලෝහ වර්ග. අපි දන්නවා විශේෂයෙන් ඔය වල්නාශකවල තියෙනවා ආසිනික් වගේ බැරලෝහ. ඒ බැරලෝහ අධික ලෙස ඒ ප්‍රදේශවල තියෙනවා. ඇයි තියෙන හේතුව? ඒ අය ගොවිතැන් කිරීමේදී වල්
විනාශ කිරීම සඳහා විශේෂ වායුනාශක භාවිත කරනවා. ඒක නිසා තමයි පසුගිය කාලේ මේක තහනම් කිරීමට ගන්නකොට පවා උනන්දු උනේ. එහෙනම් අන්න බැරලෝහ ශරීරගත වීමේ කියලා සැක කරනවා. ඒ වගේම තමයි ඒ ප්‍රදේශයේ ජලයේ විශේෂයෙන්ම ක්ලෝරයිඩ්. ක්ලෝරයිඩ් නෙමෙයි ක්ලෝරයිඩ්. ඒ කියන්නේ F රින ක්ලෝරයිඩ්. සහිත ජලය. ඒ ජලයේ ක්ලෝරයිඩ් වැඩි. අපි දන්නවා ක්ලෝරයිඩ් කියන දත් දිරා යවන්න බලපාන්නේ. ක්ලෝරයිඩ් අඩු වුණාම දත් දිරනවා. ක්ලෝරයිඩ් වැඩි වුණාම දත් දිරනවා. ක්ලෝරයිඩ් කියන්නේ යම්කිසි සීමාකාරීව තියෙන දෙයක්. ඒ වගේම ක්ලෝරයිඩ් වැඩි වුණාම විශේෂයෙන්ම අපිට වකුගඩු රෝග හැදෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රදේශවල කොහොමද අපිට අධික නියමිත තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අධික විජලනයක් මේකට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පාලනයෙන් තොර. දැන් මේ සංකල්පයේ එන්න හේතුව මේ concept එකේ එන්න හේතුව තමයි මේ ප්‍රදේශයෙන් බැහැරවත් දැන් මේ රෝගීන් හමු වෙනවා. මේ ප්‍රදේශයෙන් බැහැරවත් මේ රෝගීන් හමු වෙනවා. එතකොට අපි සැක කරන්න පටන් ගන්නවා සමහරට මේකත් වෙන්න පුළුවන්. මොකද පාලනයෙන් තොර ඖෂධ භාවිතය. දැන් අපි මේවා කියන්නේ මොකද? අපි මේ හැම දෙයක් ගැන අවබෝධයක් තියෙනවා නම් අපි මේවෙන් මගහැරීම් කරගන්න හැකියි. දැන් ඒක කිව්වයි කියලා දැන් රජවට දෙසින් නැයට මේ දැන් අපිට මේක පුළුවන් කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයේ ශරීරගත වීම බලන්න පුළුවන් නේ. මොකද ඒකට අවශ්‍ය දුම් නැඳගෙන මුඛාවරණ භාවිත කරලා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කරන්න පුළුවන්. ඒ වගේම බැරලෝහ වර්ගයෙන් අයින් වෙන්න පුළුවන්. ඒක අපිට කරන්න පුළුවන්. එතකොට අර වර්ණාශක විශේෂයෙන්ම ඒක රාජ්‍යයක් විසින් කරන්න ඕනට මේ ආසනික් වගේ කැඩ්මියම් වගේ ලෙඩ් වගේ බැරලෝහ නොමැති වර්ණාශක තියෙනවා. ඒවා රාජ්‍යයක් බහැරට ඒවට තියෙනවා. ඒ වගේම තමයි ක්ලෝරයිඩ් සහිත ජලය පානය කරන්න සිද්ධ වෙන එකට අපිට පුළුවන් මොකද ක්ලෝරයිඩ් ඉවත් කරන ගත ජලය නේ ඒක ෆිල්ටර් කරන ගත ජලය අරගෙන බොන්න ඕන. ඒ වගේම මේක නොකියුවත් දිනකට බොන ජල ප්‍රමාණය නේ ලීටර් 3 ඉක්මවා යුතුමයි. ඒ කියන්නේ ලීටර් 3කට වඩා වැඩිපුර දී යුතුමයි. එතකොට මේකත් හරියනවා මොකද අපේ ශරීරයේ වියවීම ඒකත් හරියනවා මොකද අධික විජලනයක් හරිනවා ජලයේ වැඩිපුර පානය කිරීම. ඒ වගේම තව වීමේ සැකසයි දෙයක් තමයි මත්පැන් අධික ලෙස භාවිතා කිරීම. ඒකත් අපි ඉස්සරහ කිව්වා වකුගඩු මේ ඕන අවස්ථාවල එන්න පුළුවන් මත්පැන් අධික ලෙස භාවිතා කිරීම. එහෙනම් නිදාගත වගුරු රෝගී කියන්නේ තත්ත්වය තමයි වකුගඩු අක්‍රිය වීම. අර ඉස්සර දෝ කාරණා නොමැතිවත් අක්‍රිය වෙන පුළුවන්. ඒකට අපි කියනවා නිදාගත වගුරු රෝගී කියලා. ඒ කියන්නේ අපි සරලවම අර හිතපු මං හිතා ගන්න බැරි විදිහට වකුගඩු අක්‍රිය වෙන්නේ මේ තත්ත්වෙන් තමයි. ඒකට වෙන්න පුළුවන් සැක කරන දේවල් තමයි අපි හොඳ පුරුදු හදාගත්තොත් අපිට ඒක ඉවත් වෙන්න හැකියාව තියෙනවා. සමහරට පාරිසරික සාධක බලපන්න අපහසුතාවයක් තියෙනවා. නමුත් මතක තියාගන්න අපිට යම්කිසි හරි ප්‍රවේශම් වෙනවා නම් මේක වාර්ත ගන්න පුළුවන්. එහෙනම් නිදාගත් රෝගයෙන් ගැන කතා කරන්න ඔච්චරයි. හරි. අපි බලමු තිරසාර සංවර්ධනය. කියන්නේ සංවර්ධනය නොකර ජීවත් වෙන්න බෑ. අපි දන්නවා අපි ඉදිරියට යන්න නම් රටක් සංවර්ධනය වෙන්න ඕන නේ. ඒ කියන්නේ මිනිස්සු සංවර්ධනය වෙන්න ඕන. එහෙම සංවර්ධනය වෙන්න නම් ඒක තිරසාර. තිරසාර සංවර්ධනයක් වෙන්න නම් අපි මොනවද කරන්න ඕන? අනුගමනය කරන ක්‍රියා පිළිවෙල. මේ එක තමයි අපිට හිස්ව තියෙන සෑම භූමියකම නැවත වනවගාව කරන්න ඕන. ඒ කියන්නේ අපේ සංවර්ධන කටයුතු නේ නිවාස ඒවා හැර ඉතුරු සෑම භූමියකම වගා කටයුතු නැතනම් වගානේ වනාන්තර ඇති කර යුතුමයි. ඇයි අපි දන්නවා පරිසරයේ රිකවරි වෙන්නේ ඒක නැවත මුහුතතරපත් වෙන්නේ එකම ක්‍රමය තමයි වනාන්තර. නැත්නම් සාක. සාකමකින් තමයි කරන්න පුළුවන් දේ පරිසරයට අහිත කරන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන නැවත ඔක්සිජන් ලබා දෙන්න. එහෙනම් අපි දන්නවා අපි බොහෝ චක්‍රවලට සාකේ කියන බොහොම වැදගත් දෙයක්. ඒ නිසා නැවත වනවගාව තමයි තිරසාර සංවර්ධනයේ තියෙන ප්‍රධානම පියවර. ඊළඟට පාරම්පරික දැනුම. මොන මේ පාරම්පරික දැනුම කියන්නේ? අපි දන්නවා අතීතයේ ඉඳලා යම්කිසි ගොවිතැන් ගම්කෝ ගොවිතැන් ගත්තත් ඒක අපි කාලයක් තිස්සේ සිදු කිරීම නිසා ඒ අය ලබාගත් අත්දැකීම්. ඒ කියන්නේ මේක තමයි වඩා හොඳ. මේ දේ කරාම මේ වගේ ප්‍රතිඵලයක් එනවා. ඒ තමයි අත්දැකීම්. පාරම්පරික දැනුම. ඒ දැනුම තාක්ෂණය සමග භාවිත කරනවා. ඒ කියන්නේ තාක්ෂණය භාවිත කරාම ඒ කාර්යක්ෂම කරගන්න පුළුවන්. එහෙනම් පාරම්පරික දැනුම නැත්නම් අපි අලුතෙන්ම හිතලා කරනට වඩා පාරම්පරික දැනුම අරගෙන ඒක තාක්ෂණය භාවිත කරාම අපිට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ දේ තමයි මෙන්න මේ දේ ඉස්සරවම ආහාර සැප කාබන් පියසතනයි ජල පියසතනයි. මේ අලුත් සංකල්පයක් ඒ තමයි
අපි කිසියම් නිෂ්පාදනයක් සිදු කරනවා. කිසියම් නිෂ්පාදනයක් කරනවා. ඒ නිෂ්පාදනය සිදු කරනකොට අපි කොයිතරම් කාබන් ප්‍රමාණයක් පරිසරයට මුදා හරිනවා. කිසියම් නිෂ්පාදනයක් සිදු කරනකොට ඒ නිෂ්පාදනය සඳහා කොයිතරම් ජල ප්‍රමාණයක්, ඒ කියන්නේ කරදිය නෙමෙයි කොයිතරම් නිර්ජීව ප්‍රමාණයක් භාවිතා කරනවද කියන්නේ. එයි මෙහෙම සංකල්පයක් වෙන්නේ. අපි දන්නවා යම් කිසි නිෂ්පාදනයකදී පරිසරයට කාබන් ප්‍රමාණය නිකුත් වෙන ප්‍රමාණය වැඩි නම් ඒක පරිසර දූෂණයක් වෙනවා. එතකොට අපි නිෂ්පාදනයේ සිදු කිරීමේදී පරිසරයේ නිකුත් වෙන කාබන් ප්‍රමාණය අවම වුණා නම් තමයි ඒක පරිසර හිතකර වෙන්නේ. ඊළඟ ජල පිය සටහන මොකද්ද? ඒ තමයි යම් නිෂ්පාදනයක් සිදු කිරීමේදී අපි භාවිතා කරන නිර්ජීව ප්‍රමාණය. අපි දන්නවා ලෝකයේ ජලය ඕන තරම් තිබුණට මිනිසාට භාවිතා කළ හැකි ජල ප්‍රමාණය අඩුයි. එතකොට අපේ නිෂ්පාදනයේ මේ වගාවුණත් එනවා. මේ තව සමහර ශාක වර්ග තියෙනවා, ගර්ගින් වගේ වගා තියෙනවා. විශාල ජල ප්‍රමාණයක් පුරා ගන්නවා. එතකොට ඒක ජල පිය සටහන වැඩි එකක්. ඒතර අපි හැකිතරම් බලනවා ජල පිය සටහන අඩු. එහෙනම් ජල පිය සටහන අවම වෙන්න ඕන, කාබන් පිය සටහන අවම වෙන්න ඕන. එහෙම අවම වෙනවා කියන්නේ පරිසර හිතකාමී දෙයක්. මේවා වැඩි වෙනවා කියන්නේ පරිසරයට අහිතකර දේවල්. අපි ආහාර සැතපුම් බලමු. ඒක පොඩ්ඩක් විශේෂ නිසා වෙනම ගන්න. ඒ තමයි කිසියම් ආහාරයක් නිෂ්පාදනය කරපු තැනින් ඉඳලා පරිභෝජනය කරන තැනට තියෙන දුර. ආහාර සැතපුම්. උදාහරණයක් ගමුකෝ. Taman ගෙවත්තේ නිපදවපු ආහාරයක් පරිභෝජනය කරනවා නම් ආහාර සැතපුමක් නැහැ බිඳුවයි. අපි ඉන්දියාවෙන් ගෙන්නන ලද පරිප්පු ආහාරට ගන්නවා නම් ඒකේ ලොකු ආහාර සැතපුමක් තියෙනවා. නුවරඑළියේ තියෙන අර්ථාපක අපි නැත්නම් එහි තියෙන එළවලු ආහාර ගන්නවා නම් ඒකට යම්කිසි ආහාර සැතපුමක් තියෙනවා. දැන් මොකද මේකේ සංකල්පය? ආහාර සැතපුම වැඩි කියන්නේ ඒ සඳහා වැය වෙන ශක්ති ප්‍රමාණය වැඩි. ඉන්දියාවේ තියෙන පරිප්පු ලංකාවට එන්නේ විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය කරලා, විශාල ශක්ති ප්‍රමාණයක් වැය කරලා. එතකොට ඒක පරිසරයට අහිතකරයි. අපි දන්නවා ශක්ති පරිභෝජනයේ අඩු වුණ තරමට පරිසරයට හිතකරයි. ඒ නිසා මොකක් වෙනෝනේ ආහාර සැතපුම කියන්නේ ආහාරය නිපදවූ ස්ථාන ඉඳලා පරිභෝජනය කරන තැනට තියෙන දුර ඒක අවම වුණාම පරිසරයට හිතකරයි. කාබන් පිය සටහන, ජල පිය සටහන කියන්නේ යම් නිෂ්පාදනයකදී කාබන් පිය සටහන පරිසරයට නිකුත් කරන කාබන් ප්‍රමාණය, ජල පිය සටහන ඒ නිපදවීම සඳහා භාවිත කරන ජල ප්‍රමාණය, මේ හැම එකක්ම අඩු වුණොත් තමයි පරිසරයට හොඳ. අපි ඊළඟ දේ තමයි අපද්‍රව්‍ය කල්පනාකරණය. අපි අපද්‍රව්‍ය කල්පනාකරණය විවිධාකාරයෙන් කරන්න පුළුවන්. අපි සාමාන්‍ය නිවස තුළ සිද්ධ වෙනවා, කර්මාන්තශාලා තුළ එනවා. මේකදී අපි භාවිත කරන කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ තමයි OR. OR. මේක විශේෂයි. හරිද? මේක හොඳ සංකල්පයක්. මේ OR කියන්නේ ආරම්භයෙන් පටන් ගත්ත පියවර හතරක්. මේ පිළිවෙලට කරන්න ඕනේ කිය ගන්නෑ. ඒ කියන්නේ reuse, reduce, replace, recycle. recycle. එතකොට reuse, reduce, replace, recycle කියන කාරණා ටික. අපි ඉස්සෙල්ලා නිකන් නේද? reuse කියන්නේ නැවත නැවත භාවිත කිරීම. reduce කියන්නේ භාවිතය අඩු කිරීම. replace කියන්නේ ආදේශක භාවිත කිරීම. recycle කියන්නේ ප්‍රතිචක්‍රීය කරන. අපි පැහැදිලි කරගමු. reuse. ඒ කියන්නේ මේ තමයි කළමනාකරණය කියන්නේ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේදී අපි අනුගමනය කළ යුතු පියවර. එකක් තමයි reuse. reuse පැහැදිලි කරමු. reuse කියන්නේ නැවත නැවත භාවිතය. උදාහරණයක් අපි ගමු. අපි ඇඳුමක් කිලුට උනාම ඒක විසි කරන්නේ නෙමෙයි. මොකද අපි ගන්න ඇඳුමක් කිලුට උනා නම් අපි ඒක හොදලා නැවත භාවිත කරනවා. අපි නැවත නැවත භාවිත කරනවා. තව බලමු. ඒක හොඳයි නැත්නම් අපි ඇඳුම විසි කරා නම් අපි තව ඇඳුමක් ගන්න ඕන. එතකොට කොයිද? ඒ ඇඳුම සඳහා ද්‍රව්‍ය ටිකක් වැය වෙනවා. ශක්ති ටිකක් වැය වෙනවා. අපි තව එකක් බලමු. අපි දන්නවා shopping bag නැත්නම් පොලිතින් කවර අපි නිතර භාවිත කරනවා. මොකද ඉන්නේ පහසුවනේ. ඒ වගේ දේවල් නිසා භාවිත කරනවානේ. ජල රෝධක බව ඒ වගේ. එතකොට අපි පොලිතින් කවර එක මොනවා හරි දෙයක් දාන්න ආව නම් ඒක පරිභෝජනය කරාට පස්සේ පොලිතින් කවරේ ඉතුරු වෙනවනේ අපි ගන්න. අපි කැමරේට කරන් ආවේ පොලිතින් කවරේ. ඒක පොලිතින් කවරේ ඉතුරු. අපි පොලිතින් කවරේ විසි කරොත් ඒක පරිසරයටත් හානියක්. අපි දැන් දිරාපත් නොවන දෙයක් නේ.
අපිට කරන්න පුළුවන් නම් මේ පොලිතින් කවරේ නැවත ඒ කියන්නේ තවත් භාණ්ඩ ප්‍රවාහණය හරි මොනවා හරි දෙයක් භාවිත කරනවා. ඒ කියන්නේ shopping කවරයක් එක්වරක් භාවිත කරලා විසි කරන්නේ නැතුව ඒ කවරේ නැවත නැවත භාවිත කරනවා කියන්නේ නැවත shopping කවරයක් නිපදවීමට තියෙන අවශ්‍යතාවය නැතුව යනවා. එහෙනම් reuse කියන්නේ බොහෝ හොඳ දෙයක් පරිසරයට. ඒ කියන්නේ අපි හැමතිස්සෙම බොහෝ දේ හැකිතරම් නැවතද භාවිතයට ගත යුතුයි. reduce ඒ කියන්නේ භාවිතය අඩු කිරීම. උදාහරණයක් ගත්තම අපි දන්නවා වෙළඳ ව්‍යාපාරිකයෝ ටොපියක් ගත්තත් ඒ ටොපිය බෑග් එක දාලා දෙනවා shopping කවරේ. අපිට තියෙන හොඳම දේ තමයි ටොපියට දින් කවරයක් ඕනේ නැහැනේ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? ඒතර අපි භාවිතය අඩු කරනවා. ඒ කියන්නේ අපි අත්‍යවශ්‍යම දේකට විතරක් shopping bag එකක් භාවිත කරනවා. ඒතර අපි කරන්නේ භාවිතයෙන් වැළකී සිටිනවා. පැහැදිලිද? එහෙනම් අපි කරන්න පුළුවන් දෙයක් තමයි පරිසරයට අහිත කරන දේවල් තියෙනවා නම් අපි හැකිතරම් බලනවා භාවිතය අඩු කරන්න. තව උදාහරණයක් පුළුවන් නේ. අපිට පුළුවන් නම් පොඩි අපි යම්කිසි ගමනක් යන දිනක ඒකදී යන්ත්‍රයක් භාවිත කරන රථයක් භාවිත කරන තෝ පයින් යන්න පුළුවන් නම් පරිසරය හිත කරා. ඒක අරක භාවිතයෙන් වැළකී සිටින හොඳයි. ඊට අමතරව අපි හිතමුකෝ දැන් බොහෝ රටවල මේ සංකල්ප භාවිත කරනවා. නගරයකට ඇතුල් වෙනකොට පෞද්ගලික වාහනයක ඇතුල් වෙනවා කියන්නේ ඒ වාහනේ යන්නේ එක පුද්ගලයෙක් නැත්තම් දෙන්න. එක්කෙනා හෝ දෙන්න. හරිද? හැබැයි එහෙම වාහන 20ක් යනකොට ඒ 20 දෙනා එකතු වෙලා තනි වාහනයක ගියා නම් එතකොට ඒ නගරෙට එකතු වෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩුයි. ඒ නිසා ওই සංකල්ප යටතේ බොහෝ දියුණු රටවල නගරවල තියෙනවා එක්තරා සීමාවක් දක්වා විතර පෞද්ගලික වාහන යන්න පුළුවන්. එතෙන් පටන් ඇතුළට යායුත්තේ පොදු වාහනයක. හරි. ලංකාවේ නම් එහෙම නැහැ. එහෙම කරන්න හැදුව අවස්ථා තියෙනවා. නමුත් ක්‍රියාත්මකුත් නැහැ. එතකොට වෙන්නේ මොකද අපි අර භාවිතා කරන වාහන ප්‍රමාණය අඩු කරනවා. ඒ හොඳ දෙයක්. ඒ කියන්නේ රිඩියුස් කිරීම කරලා. ඊළඟට රීපේස්. ඒ කියන්නේ ආදේශ. දැන් උදාහරණයක් අපි ගමු. අපිට shopping කවරයක් භාවිතා කරන තැනකට shopping කවරයක් වෙනුවට අපි වා කඩදාසි බෑග් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ආදේශයක් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ shopping කවරයක් කඩදාසි බෑග් එකක් භාවිතා කරනවා. එහෙම වෙනව නමක් නැහැ. අර shopping කවර භාවිතය අඩු වෙනවා. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් නම් රීපේස් කියන්නේ ආදේශ කියන්නේ හැමතිස්සෙම පරිසරයට අහිතකර දේ වෙනුවට පරිසරයට හිතකර දෙයක් භාවිතා කරන්න පුළුවන් නම් ඒකත් මමනේ පරිසරයට වෙන විශාල සේවාවක්. එනම් මතක තියාගන්න reuse කියන්නේ ආදේශක. ඒ ආදේශක මොකක් වෙනවනේ? හොඳ දෙයක් වෙනවා. ඊළඟට රීසයිකල්. රීසයිකල් කියන්නේ ප්‍රතිචක්‍රීකරණය. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා අපිට භාවිතයට ගන්න බැරි වෙන අවස්ථා. දැන් උදාහරණයක් අපි ගමු ප්ලාස්ටික් බෝතල් කියමු. බෝතලේ යම්කිසි පියවර කීපයක් භාවිත කරනවා. ඊට පස්සේ ඒක අවසන් වෙනවා. අපිට පුළුවන් නම් මේ ප්ලාස්ටික් ටිකෙන් නැවත ප්ලාස්ටික් හදන්න. ඒ වුණුකර නැවත ප්ලාස්ටික් කරනවා. නැත්නම් ඒ වුණුකර ඉන්ධන හදනවා. ලෝකේ ඒවා ක්‍රම තියෙනවනේ. එතකොට අන්න එහෙම භාවිත කරනවා එක ප්‍රතිචක්‍රීකරණය. ප්ලාස්ටික් වලට පොලිතින් වලට කොහොමද කරන්න තියෙන ප්‍රතිචක්‍රීකරණය පමණමයි. මොකද ඒක අපි දි รา පත් වෙන්නේ නැහැනේ. නිසා ඒක ප්‍රතිචක්‍රීකරණය කියන්නේ නැවත භාවිතයට ගත හැකි පරිදි සකස් කරගන්න. ඊට අමතරව අපි දන්නවා කැලි කසල. කැලි කසල කියන්නේ ඒවා කොහොම මතු පිට මුදා හැලියෙම පරිසරයට අහිත කරා. හේතුව ඒකෙන් පිට වෙන මොනවද? ජීව වායුව CH4. අපි දැන් මීතේන් කියන්නේ පරිසරයට හිත කරන වායුවක් නෙමෙයි නේ. එතකොට අපිට පුළුවන් නම් අර කැලි කසල ටික වෙනම වාජනයක් හෝ වලක්කුවකට හෙන්න දාලා වහලා තියලා ඒ නිර්වායු ශ්වසනය වැඩිපුර වෙන විදිහට ක්‍රියාත්මක කරලා ඒකෙන් අපිට ලබා ගන්න පුළුවන් ජීව වායුව ලබා ගන්න පුළුවන් ඉන්ධනයක් ලෙස. නේ? ඒ වගේම ඒක ඉදිරියට දව ගන්න පුළුවන් කොම්පෝස්ට් පොර. ඒ කියන්නේ අපිට පුළුවන් කොම්පෝස්ට් පොර එතකොට අර ආදේශකයක් විදිහට බාහිර ගන්න පුළුවන් නේ. රීපේස් කිරීම අපිට වල පුළුවන් රසායනික පොර වෙනකොට කොම්පෝස්ට් පොරක් පුළුවන්. එතකොට ඒකෙන් වැඩ කීපයක් වෙනවා. එහෙනම් මතක තියාගන්න ප්‍රතිචක්‍රීකරණය කියන්නේ අපි බාහිර ගන්න පුළුවන් දැන් තමයි ඔය ජීව වායු හදාගන්න එක නැත්නම් කැලි කසල ඔයින් කොම්පෝස්ට් පොර හදාගන්න එක නැත්නම් පොවිතින් වලින් නැවත ඉන්ධන හෝ නැවත පොවිතින් වර්ග හදා ගැනීම මේ ප්‍රතිචක්‍රීකරණයට උදාහරණ තමයි. එහෙනම් POR නැත්නම් මෙන්න මේ මූලධර්ම භාවිත කරනවා reuse, reduce, replace, recycle කියන මූලධර්ම හතර භාවිත කරන පරිසරයට ඒක ගොඩක්ම හිත කර ක්‍රමයක්.
හරි මෙතන මේ පාඩම අවසන් වෙනවා. මම හිතන් හිටියේ මේකේ විභාග පාඩම් ටික කතා කරන්න. නමුත් මම දැන් කතා කරන්නේ නැහැ ඊළඟ පියවරට. මොකද කතා කරන්නේ නැත්තේ විභාගයට ආසන්න කරලා කතා කරනවා පේපර් තන් ටික. නැත්නම් අපරාධයක් වෙනවනේ දැන්ම කතා කරගන්න. ඒ නිසා මම මෙතනින් පස්සේ ඊළඟ කොටස් වලදී කරන්න හදන්නේ 10 වසරේ වර්ෂ මැද ඉඳලා තියෙන පාඩම් ටික ඉස්සරහට ගහලා දෙනවා. මොකද ඔයාලට අමතක ඇති අමාරු පාඩම් ටිකක් තියෙන මැද ඉඳලා. දැන් 10 වසර පාඩම් ටික තමයි මෙතනින් පස්සේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න බලන්න. ඔයාලට මේ පාඩම් වල වැදගත්කමක් තියෙනවා නම්